समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ විදර්ශනාවට අදාළ දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. විදර්ශනාව කියන එක බුද්ධ ශාසනයක විතරයි හම්බ වෙන්නේ. බුද්ධ ශාසනයකින් පරිබාහිරව විදර්ශනාවක් ගැන කතා වෙන්නේ නැහැ. සමතානුග්‍රහය පිළිබඳ ලෝකේ කතා වෙනවා. ධ්‍යාන ගැන, විවිධාකාර එ르දීන් ගැන. ඒවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණක් ආවේනික විශේෂ දේවල්ම නෙමෙයි. හැබැයි මේ විදර්ශනාව කියන එක මේ මාර්ගඵල අවධාරණය කරන දහම් කොටාසයක්. මේ මාර්ගඵල අවබෝධය කියන එක බුද්ධ ශාසනයකින් පිට කිසිම තැනක අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. මාර්ගඵල අවබෝධය. එතකොට මාර්ගඵල අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න ශ්‍රාවකයෙකුට මේ විදර්ශනාව කියන එක හරිම වැදගත්. මේක තමයි බුදු කෙනෙක්ගේ දහම් කොටාසය අතර තියෙන ආශ්චර්යමත්ම අద్భుත උත්ම දහම් කොටාසය. එතකොට මේ විදර්ශනාවට පාදක වන මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වෙන ශාසනයක දකින්න හම්බෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මේ බුද්ධ ශාසනයක විතරමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැනි ඉන්න ශ්‍රාවකයෙකුට ඒක ප්‍රායෝගිකව දකින්න බෑ. හරියට කොන්ක්‍රීට් කණුවක් හිටෙව්වා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම ඍජුව පිහිටලා ඉන්නවා නම් තමයි ඒ ශ්‍රාවකයාට මේ අපි කතා කරන විමුක්තිය, අපි මේ පැහැදිලි කරන විදර්ශනාව, මේ පැත්තේ මේ වැඩපිළිවෙල මේ කරගන්න මේ පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ දහම් කොටාසය අතිශය වැදගත් දහම් කොටාසයක්. එතකොට මේ විදර්ශනා කරන විදි ගැන එක විදියට අපි පැහැදිලි කරලා තියෙනවා. විදර්ශනා කරන්නේ සවිඥානික කයවල් විතරයිනේ. අවිඥානික දේවල් විදර්ශනා කරන්න ඕනේ නැහැ. ගෙවල් දොරවල් රත්තරන් බඩු විදර්ශනා කරන්න ඕනේ නැහැ. මේ සවිඥානික කයේ යථාර්ථයේ තේරුම් ගන්න සවිඥානික කය ඉලක්ක කරගෙන විදර්ශනා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක ධර්ම මාර්ගයට හොඳටම සෑහෙනවා පින්වත්නි. ඒ නිසා මේ විදර්ශනා කරන ශ්‍රාවකයෙකුට මේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් Tamanගේ ස්කන්ධ ලෝකේ දකින්නයි තියෙන්නේ. ඒ දකින විදිහ ඒකාකාරී ආකෘතියකින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ නැහැ. ඒකට අදාළ විවිධ පාරවල් අපිට පෙන්වලා දුන්නා. විවිධ තැන් වලින් ඒක කරගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඒ කියන්නේ මුලින්ම අනිත්‍ය දකින්න ඕනේ ඇයි? දුක දකින්න ඕනේ ඇයි? අනාත්මය දකින්න ඕනේ ඇයි? ඉතින් මේකම විකාශනය කර තවදුරටත් පෙන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම තවදුරටත් එක එක පැති වලින් එක එක විදිහට එක එක ආකෘතියෙන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එතකොට අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා පින්වත්නි, මේ ත්‍රිලක්ෂණය කියන එකත් බුදු සමයේ හැර වෙන කොහෙවත් නැහැ. අනිත්‍යයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. දුකයි කියලා කියන්න පුළුවන්. බුද්ධ කාලෙත් එහෙමයි කියලා තියෙන්නේ. දැන් ඔය සමහර හාමුදුරුවරු
ආනන්ද හාමුදුරුවෝ එහෙම ඔය වෙන ආරාම වලට ගියාම අන්‍ය තීර්ථකයෝ එක සම ආසනේ වාඩි වෙලා ඉතින් බොහෝම හොඳට කතා බහ කරලා කියනවලු ඉතින් අපි ඔක්කොම එකයිනේ බලන්න අපි ඔක්කොම තට්ටේ ගාගෙන ඉන්නේ. ඉතින් අපි ඔක්කොම මේ බඹසර ජීවිතයකට ආපු අය කසාද බැඳලා අපි මේ දරුමල්ලු හදාගෙන ඉන්න අය නෙමෙයිනේ ආනන්දයන් වහන්සේ. අපි ඔක්කොම මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා ආපු අය. ඒතකොට අපි සමානයි. අපි අතර විසමපාතී බවක් නැහැ. සමානයි. ඒ වගේම ආනන්දයන් වහන්සේ අපිටත් මේක දුකයි කියලානේ හිතෙන්නේ. ඉතින් ඔබ වහන්සේලාත් දුකයි කියලා කියන්නේ ඔය ශ්‍රමණ ගෞතමියොත් දුකයි කියලානේ කියන්නේ. ඉතින් එහෙනම් අපි අතර සමානයි. අසමානකමක් නැහැ. අපේ හැසිරීම් වලින් අපේ ඉලක්ක වලින් අපි සමානයි කියලා කිව්වා. ඒ වගේම තමයි අපිත් මේක දුකයි කියලාමයි කියන්නේ. අපි මේක කවදාවත් සැපයි කියලා කියන්නේ නැහැ. අපිටත් මේක දුකක් විදියටමයි පේන්නේ කිව්වා. ඉතින් ඔබ වහන්සේලාත් මේක දුකයි කියලානේ කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් මේක දුකයි කියලා කියන්නේ. එහෙනම් අපි සමානයි. අපි අසමාන නැහැ. අපි ඔක්කොම එකයි කියලානේ මේ කියන්නේ. දැනුත් කියන්නේ පේන්නේ නැද්ද ඔය සරුවාගමික කියන කණ්ඩායම් මෙහෙම එකතු වෙලා ලංකාවේ කියන්නේ. එක පෙළට වාඩි වෙලා සුදු රෙදිත් දාලා ඒක උඩම වාඩි වෙලා මේ මිනිස්සෙක් විදිහට අපි සමානයි තමයි. ඒ සමානකමට අපි හැම කෙනෙක්ම ගරු කරන්න ඕන. භාගතුන් වහන්සේත් ගරු කළා. හැබැයි ඔය ඒකෙම වාඩි වෙලා මේ සුදුරේදී අඳින ගිහියෝයි සිවුරු දරාගත්ත පැවිද්දෝයි ඔක්කොම කියනවනම් අපි ඔක්කොම එකයි කියනවනම් ඒක භාගතුන් වහන්සේගේ මූලික පණිවිඩයට මූලික ධර්මයට ඒ කාරණය ගැලපෙන්නේ නැහැ. ඒතර මෙහෙම කියද්දී ආනන්ද හාමුදුරුවෝ මේක පිළිගත්තේ නැහැ. ආනන්ද හරෝක පිළිගන්න ගියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියාම ස්වාමීනි මේ අද මම මේ දානි වළඳලා ඉන්නකොට වෙන ආරාමයකට ගියා. ඒ ආරාමයට ගියා මේ ආරාමයේ හිටපු හොඳලා ටික කිව්වා අපි ඔක්කොම දුකයි කියන්නේ ඔබ වහන්සේලාත් දුකයි කියන්නේ ශ්‍රමණ ගෞතමියොත් දුකයි කියන්නේ අපි ඔක්කොම බඹසරට ආපු අය ගිහි ජීවිතය අත්හැරලා දාලා අපි ඔක්කොම හිත බාගෙන ඉන්නේ තට්ටේ ගාගෙන ඉන්නේ ඉතින් ඔක්කොම අපි එකයි අපි ඉතින් හැමෝම එකයිනේ කියලා නිකන් කතා කළා කිව්වා. ආනන්ද ඔබ මොකද කිව්වේ කියලා අහනවා. ස්වාමීනි මම මොකුත් කිව්වේ නෑ. හැබැයි මම මේ කතාව පිළිගත්තේ නෑ කිව්වා. අද නම් පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. ඇයි බැලුවට වෙනසක් නෑනේ. පිළිගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදානවා ආනන්ද පිළිගත්තේ නැති එක හොඳයි කියනවා. ආනන්ද හැබැයි අහන්න තිබ්බේ හොඳයි දුකයි නම් උඹලගේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල මොකද්ද? අහන්න තිබ්බේ කියනවා. දුක නම් දුකෙන් නිදහස් වීම පිණිස නුඹලාගේ වැඩපිළිවෙල මොකද්ද? ආනන්ද එහෙම ඇහුවා නම් ලක්තැනම ලොප් වෙලා යනවා. ඒ කියන්නේ ගිල ගන්නවත් බැරුව වමාර ගන්නවත් බැරුව ඔය මිනිස්සු ටික හිර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අපිට තේරෙනවා මේ හේතුව තමයි දුකෙන් මිදෙන මේ විදර්ශනා ක්‍රම ලෝකෙ කිසිම ආගමික මතවාදයක නැහැ. ඊටාම සරල ආගමික මතවාද ටිකක් නේ තියෙන්නේ ලෝකේ. අනිත්‍ය ගැන්වීම ඇලුවට ලක් කරන්න කියනවා නෙමෙයි. මේ බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධයෙන් මදට 2600කට විතර එහා පැත්තේදී බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පහළ වෙලා වදාළ මේ ගම්බීර ධර්මයත් එක්ක බලනකොට වෙන ආගමික මතවාද බලද්දී ඒක මේ පහත් කරන්න කියනව නෙමෙයි. එහෙම දාර්ශනික හැඩයක් නම් පේන්නේ නැහැ ලෝකී ගැන්වීම් වල. ගීතිකා දෙවියොන්ට කියන ඒවා, සින්දු කියන ඒවා, ඊට පස්සේ ආඥා කරන ඒවා, ඔය උඩ බලන කාට හරි කියන්නේ ඔය වගේ බොහෝම සුළු දේවල් ටිකක් තියෙන්නේ. මේ හිත ගැන ගැඹුරු විශ්ලේෂණයක් ලෝකේ කිසිම දැනට පවතින බොහෝ ආගමික මතවාදවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විදර්ශනාව කියන එක අපේ බුදු සමයේ විතරයි තියෙන්නේ. ඒතකොට ඒකේ ප්‍රධාන වශයෙන් ඉලක්කය වෙන්නේ මේ සවිඥානික ස්වභාවයේ පවතින කය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට පත් වෙන එක. ඒකම තමයි විකාශනය කර එක එක විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද එකම ආරකට එකම රටාවකට සමහර අයට නොතේරෙන්න පුළුවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින කාරණයම
එක එක විදියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වව දාලා. එතකොට උන්වහන්සේ නිකම් පෙන්වුවේ නෑ මේ தත්ත්වය වඩනකොට Tamanගේ හිත තුල මිබඳු தත්වයක් උද්ගත වෙනවා. මේ தත්ත්වය වඩනකොට හිත මෙන්න මේ විදියට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. මෙන්න මේ විදියේ මනෝභාවයන් වලට මෙන්න මේ විදියටයි හුරු කරන්න ඕන කියලා උන්වහන්සේ පුහුණු කරපු දේ, උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අවබෝධක් ඥාණයෙන් අපිට කිව්වා, අනුමානෙට නෙමෙයි. අනුමාන ඥානයකින් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ ඥානයකින් අපිට කියලා දුන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනිච්චානුපස්සෙන් භාවෙන්තෝ නිත්‍ය සංඥා පජහති. මහණෙනි මේ නිට්ටයයි කියලා ස්වභාවයක් මනසේ රැඳිලා තියෙනවා. මේක නිට්ටයයි, මේක මට, මේක නිට්ටය ස්වභාවයක් තියාගන්න පුළුවන්. මේක ස්ථිරයි. දැන් මිනිස්සු වැඩ කරන විදිහෙන් පේනවා නිකන් මේක සෑහෙන කාලයක් අවුරුදු 1000ක් විතර පවත්වන්න හිතාගෙන කරනවා වගේ. සමහර මිනිස්සු දැන් ඔය සමහර ඉදිකිරීම් දිහා බැලුවාම තේරෙනවා මම දන්න පවුලක් ඉන්නවා මේ දරුවොත් නැහැ. නමුත් මහල් 3ක විතර විශාල ගයක් හදාගෙන දැන් ඉතින් ඒගේ අන්තිම කාලේ ඒ දෙන්නගෙත් අන්තිම කාලේ මේ යන්නේ. එතකොට දැන් අපි කොච්චර ලොකු ගයක් හැදුවත් නිදියන්න වෙන්නේ එක කාමරයකනේ. දැන් කාමර 20ක් විතර තියෙන ගේක මිනිසු රෑ එළි වෙනකන් කාමර 20ක නිදියන්න බෑනේ. අද මේ පැයක් මේ කාමරේ ඉන්නවා, ඊළඟ පැය අර කාමරේ එහෙම නිදියන්නේ නැහැනේ කවුරුත්. ඉතා සුව පහසු ඇඳවල් 10ක් තිබ්බත් එක ඇඳකනේ නිදියන්න වෙන්නේ. එතකොට මේ ස්වභාවය අපි තේරුම් අරන් නැහැනේ. මිනිස්සු හොඳට ඉන්න ඕන, සනීපෙට ඉන්න ඕන, සුව පහසු ජීවිතයක් මිනිස්සු ගෙවන්න ඕන. නමුත් යථාර්ථයක් දැනගන්න ඕනනේ. දැන් සමහර අයගේ චර්යා අධ්‍යයනය කරද්දී මිනිසුන්ගේ හැසිරීම් ගවේෂණය කරද්දී අපට නිකන් හිතෙනවා පින්වත්නි සෑහෙන කාලයක් ඉඳ ආපු ගමනක් වගේ. දවසක් දෙකක් තුනක් නෙමෙයි, අවුරුදු 100ක් නෙමෙයි, අවුරුදු 1000ක් විතර ඉන්න යාගේ සැලසුම. මොකද එයා කරගෙන තියෙන දේවල් අවුරුදු 1000කටවත් එයා ඉලක්කගතව කරලා තියෙන්නේ. ඇයි? මේ ලෝකේ අපේ ඔළුවේ තියෙනවා නිට්ටය සංඥාවක්. ස්ථීර වෙච්ච සංඥාවක් තියෙනවා. ඔය සංඥාව තුල එයා හිතනවා මේක නිට්ටය වශයෙන් පවත්වන්න පුළුවන්. මේ රූපේ පවත්වන්න පුළුවන්. බිරිඳගේ රූපේ පවත්වන්න පුළුවන්. ඒ වගේ එකක් තියෙනවා. අනිත්‍යයි කියනකොටත් ඒකටත් සාදු කියනවා තමයි. නමුත් යටිහිතේ තියෙනවා නිට්ටය සංඥාවක්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ අනිච්චානුපස්සනාව ලෝකේම අනිත්‍ය වශයෙන් දැක්කොත් ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, රසයත් අනිත්‍යයි, මේ ඔක්කොම කයත් අනිත්‍යයි, පහසත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, හිතට එන අරමුණුත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, සංකාරයත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. අනිත්‍යයි කියන එක හිත කිය නෙමෙයි. ඒ අනිත්‍යතාවයේ හිතින්ම හිතින්ම දකින්න විදිහ ගැන අපි කොච්චර කියලා තියනවද? හිතින්ම දැක ඉන්නකොට අනිච්චානුපස්සම් භාවෙන්තෝ නිට්ටය සංඥම් පජහති. එතකොට තමයි අර නිට්ටය සංඥාවක් හිතේ තියෙනවා නම් ඒ නිට්ටය සංඥාව බැහැර වෙලා යන්නේ. ඉතින් මේ නිට්ටය කියලා ස්වභාවයක් පවතින එක විසරුවා හරලා බලලා තේරුම් ගන්න ඕන අනිත්‍යයි කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අර බෙදුවේ මේක. බෙද පෙන්නන්නේ කායानुපස්සනාවේ හැම භාවනාවකම බෙදා පෙන්නන්නේ අර නිට්ටය සංඥාව නිට්ටය වශයෙන් අල්ලගත්ත දේ වඩා හොඳින් තහවුරු කරලා පෙන්නන්නයි බුදුරජාණන් වහන්සේ බෙදලා පැහැදිලි කරන්නේ. එතකොට ඒ තුල තමයි පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම නිට්ටය සංඥාව බැහැර වෙලා යන එක විදර්ශනාවෙන් කරගන්න ඕන දෙයක්. ඒක බණ ටිකකින් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. ඒතර මේ විදියට ඒ පුද්ගලයාට පුළුවන් වුණොත් මේක දැක ගන්න පින්වත්නි ඒ දකින ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම දුක නිමා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට තමයි ඔය අනුපස්සනා හත දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒක තේරුම් ගන්නකොට පින්වත්නි Tamanට මේ Taman හිතාගෙන හිටපු ලෝකයට වඩා වෙනස් දෙයක් යථාර්ථය තුල තියෙන්නේ කියලා Tamanට පින්වත්නි ඒක හොඳට කැපිලා පේන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. එතකොට දුක පිළිබඳ දුක්ඛානුපස්සනා කරද්දී සම්පූර්ණයෙන්ම
එයාට මේ ලෝකයම දුකක් විදියට මුළු විශ්වයේ කොතනක පැවතුනත් දිව්‍ය ලෝකෙ නෙමෙයි කොතනක පැවතුනත් දුකක් විදියට එයාට පේන්න පටන් ගන්නවා. අනාත්මය දැක්කොත් අනත්තානුපස්සින් භාවෙන්තෝ මේ අනාත්තානුපස්සනාව වැඩුවොත් අනාත්මේ වැඩුවොත් පින්වත්නි එයාට සම්පූර්ණයෙන්ම ආත්ම වශයෙන් ග්‍රහණය කරගත්ත බවක් තියෙනවා නම් ඒක නැති වෙලා හිත ශූන්‍යත්වයටපත් වෙනවා. ඒක පත් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ විවිධ විදියට බෙද බෙදා මේ කොටස් ගැන පැහැදිලි කරන්නේ. ඔය මූලික වශයෙන් ධාතු වශයෙන් පවා බෙදන්නේ මේකේ ආත්ම සංඥාවක් නැහැ කියන එක තහවුරු කරලා පින්නන්න පින්වත්. මේකේ ආත්ම කියලා ස්වභාවයක්, මම කියලා ස්වභාවයක්, මගේ කියලා ස්වභාවයක්, මගේ ආත්මය කියලා ස්වභාවයක් පනවන්න බෑ කියන එක තහවුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ටික ඔක්කොම බෙදලා පෙන්නන්නේ. මේකේ තියෙනවනේ අර ඒකනේ ඔය පඨවි කොටස් 20ක් තියෙනවා. ඕන 20කට බෙදනවා. පඨවි ධාතුව විතරක් බෙදලා නතර කරේ නෑ. පඨවි කොටස් 20ක් තියෙනවා. මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත මේ විදිහට අපි කතා කරගෙන යන්නේ දේවල් තියෙනවනේ. ඒතර මේ විදිහට පින්වත්නි පඨවි කොටස් 20ක් තියෙනවා. මොලේ හැමත් එක්ක. එතකොට මේ පඨවි කොටස් 20කට මේ රූපය භාග්‍යවතුන් වහන්සේ බෙදනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආපෝ කොටස් 12ක් පෙන්නවා. මොනවද ආපෝ කොටස් 12? පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, ඊට පස්සේ කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, ඊට පස්සේ පින්වත්නි සඳ මිදුළු, මූත්‍රා. එතකොට මේ වගේ පැහැය පවා හඳුන ගන්න ඕන භාවනා කරනවා නම් මේවා ඉලක්ක කරගෙන. ඒතර මේ විදිහට ආපෝ කොටස් 12ක් තියෙනවා. එතකොට තමයි 32ක් වෙන්නේ. පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි. එතකොට මේ රූපේ යථාර්ථය දැන් හැමකින් වහලා තියෙනකොට මේක හොඳට උපමට්ටම් වෙලා තියෙනකොට ඔය මොකක්වත් පේන්නේ නැහනේ. ඔය මොකක්වත් පේන්නේ නැහැ. රාගයට අදාළ නිමිත්තක් විදිහටයි රූපේ පේන්නේ. නමුත් මේ බෙදන්නේ ඇයි? මේ බෙදන්නේ මේකේ මේ ආත්ම ස්වභාවයක් පනවගෙන ඉන්නවා නම් මේකේ ආත්ම ස්වභාවයක් පනව ගන්න දෙයක් නැහැ. ආත්ම ස්වභාවයක් පනවන්න තැනක් නැහැ, දෙයක් නැහැ කියලා පැහැදිලි කරන්නයි. ඊට පස්සේ තේජෝ ධාතු කොටස් 4කට බෙදනවා. ඒකේ සංතාප තේජෝ ධාතුව. සංතාප තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? සංතාප තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරය තුල පවතින උණුසුමක් පවතින්නේ. ඒකට කියනවා සංතාප තේජෝ ධාතුව කියලා. ජිරාපන තේජෝ ධාතුව කියලා එකක් තියෙනවා. ජිරාපන තේජෝ ධාතුව නිසා තමයි ওই කන බොන කෑම හැම දිරවන්නේ. මේ ඔබේ ශරීරේ කතාව. ජිරාපන තේජෝ ධාතුව. පරිදාහන තේජෝ ධාතුව කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ දවන්නේ, තවන්නේ, දැවිලි හටගන්නේ, පිච්චෙන්නේ මේ ඔක්කොම වෙන්නේ ඇස් දනවා කියනවා මිනිස්සු. බඩ දනවා කියනවා. පපුව දනවා කියනවා. අත්පා දනවා කියන ඔක්කොම දැවිල්ල හටගන්නේ පින්වත්නි ඒ දැවිලි සියල්ලම හටගන්නේ පරිදාහන තේජෝ ධාතුව නිසා. දැවිල්ලක් හටගන්නේ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පාචන තේජෝ ධාතුව. ඒකෙන් තමයි ආහාර පැසවන්නේ, දිරවන්නේ, පැසවන්නේ ඔක්කොම වෙන්නේ. එතකොට මෙන්න මේ විදියට අර ජිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ මේ දිරණ ගතිය. සම්පූර්ණයෙන්ම කෙස් දිරනවා, දත් දිරනවා. ඒ දිරන්නේ ජිරාපන තේජෝ ධාතුව නිසා. ඒතර පාචන තේජෝ ධාතුව නිසා තමයි ආහාර හිම දිරවන්නේ. කන බොන කෑම හිම දිරවන්නේ. ඒතර මෙන්න මේ විදියට තේජෝ ධාතු කොටස් 4. දැන් බලන්න අදට 2600කට එහා පැත්තේ මේ බඳු කිසිම කතාවක් දන්නේ නැති ලෝකයකට බුදු කෙනෙක් මතු කරපු පරයාය පුදුමයි නේ මේ රූපේ සම්බන්ධ බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය. ඊට පස්සේ වායෝ කොටස් 6ක් තියෙනවා. දැන් බලන්න ඒ වාස්සෙත් බෙදනවා තවත් නේ. වායෝ කොටස් 6ක් තියෙනවා. උද්දංගම වාතය තියෙනවා. උද්දංගම වාතය කියලා කියන්නේ මේ උඩ අතට එන වාතය. උඩ අතට එන වාතය නිසා තමයි ඔය ඉක්කාව වමනෙහිම යන්නේ. වමනෙහිම යන්නේ උද්දංගම වාතය නිසා පින්වත්නි.
උඩ අතට හමන වාතය තියෙනවා. මේ ශරීරේ වායු කොටස් ටිකක් නේ තියෙන්නේ. වායු කොටස් 6ක් තියෙන්නේ. අදෝගම වාතය තියෙනවා. අදෝගම වාතය කියලා කියන්නේ පහළට යන මේ අදෝගම වාතය. මල මූත්‍රා පවා මේ පහ කරවන්නේ අදෝගම වාතය නිසා. මල මූත්‍රා බැහැර කරවන්නේ. ආහාර ක්‍රමානුකූලව දිරවීමේ රටාවට උදව් කරන්නේ අදෝගම ධාතු. ඉතින් වෛද්‍ය විද්‍යාව දන්න මිනිස්සෙක් වෙන කතා ටිකක් කියන්න පුළුවන්. මේ අපිට අදට 2600 කට එහා පැත්තේදී භාග්‍යවතුන් වහන්සේ විශ්මිත අවබෝධයෙන් පැහැදිලි කරපු කාරණය. කුජ්ජිසය කියලා එකක් තියෙනවා. කුජ්ජිසය කියන්නේ මොකද්ද? කුජ්ජිසය වාතය කියලා කියන්නේ පින්වත්නි බඩවැල් වලින් පිටත හැසිරෙන වාතය තියෙනවා. බඩවැල් වලින් පිටත හැසිරෙන වාතය. ඒ වගේම තියෙනවා කොට්ටාසේ වාතය කියලා. කොට්ටාසේ වාතය කියන්නේ බඩවැල් ඇතුලේ හැසිරෙනවා වාතයක්. මේ බඩවැල් අතර තියෙනවා මේ ඇතුලේ හැසිරෙන වාතය තියෙනවා. අංගමංගානුසේ වාතය කියලා එකක් තියෙනවා. අංගමංගානුසේ වාතය කියන්නේ මොකද්ද? මේ අංගමංගානුසේ වාතය නිසා තමයි හුස්ම ඉහළට පහළට එහෙම ගන්න එකයි තියෙන්නේ අංගමංගානුසේ වාතය. එතකොට සම්පූර්ණයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ සම්පූර්ණයෙන් මේ ආශ්වාස හුස්ම ඉහළට පහළට ගැනීමයි ආශ්වාස ප්‍රාශ්වාස වාතය. ඊට පස්සේ අංගමංගානුසේ කියලා කියන්නේ මේ සම්පූර්ණ ශරීරේ ක්‍රියා කරන මේ අතපය උස්සනකොට මේ ක්‍රියාත්මක වෙන වාතය. කකුල් අතපය මේ සියල්ල තුලම චලනයන් සිද්ධ වෙනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මේක Tamanගේ අවබෝධයක් බවට පත් කරගත්තොත් මේ ටික හොඳට ඉගෙනගෙන භාවනාවක් විදියට මේවා ඉලක්ක කරගෙන හිත පුහුණු කරාට පස්සේ එයාට මේ හැම චලනයක් තුලම ක්‍රියාත්මක වෙන මේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීම ධාතු ස්වභාවයේ ක්‍රියාත්මක වීම යාට අත්දැක ගන්න පුළුවන්. එතකොට මේක රූපේ ඇත්ත කතාව තේරුම් අරගෙන මේකේ මේ ආත්ම වශයෙන් පනව ගන්න දෙයක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ තේරුම් කරන්න තමයි මේ කාරණේ මතක් කරන්නේ. එතකොට මේ විදිහට අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ඉලක්ක කරගෙන අපි භාවනාවක් කරන්න ඕනේ. එතකොට වැඩෙන්නේ විදර්ශනාව පින්වත්. එතකොට හොඳට විදර්ශනා කරනකොට ප්‍රධාන වශයෙන් අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව වඩනකොට ඒ තුනේම ක්‍රමික විකාශනයක් තමයි අනිත් හැම විදර්ශනා ක්‍රමයකින්ම පැහැදිලි වෙන්නේ. එතකොට එතකොට දැන් මේ අනිත්‍ය වශයෙන් Tamange ස්කන්ධ ලෝකයක්, බාහිර ස්කන්ධ ලෝකයක් විදර්ශනා කරනකොට දුක් වශයෙන්, දුක්ඛානුපස්සනාව වශයෙන්, අනාත්තානුපස්සනාව වශයෙන්, නිබ්බිදානුපස්සනාව වශයෙන්, විරාගානුපස්සනාව වශයෙන්, නිරෝධානුපස්සනාව වශයෙන්, පටිනිස්සග්ගානුපස්සනාව වශයෙන් මේ හතේම වැඩිම තුලින් තමයි අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙන කෙනෙකුට Tamanගේ ස්කන්ධ ලෝකයේ අනිච්චානුපස්සනාව වශයෙන් බලලා සෝවාන් වෙන්න බෑ. අද කොහොමත් බෑ. දුක්ඛානුපස්සනාව වශයෙන් බලලත් මදි. අනාත්තානුපස්සනාව වශයෙන් වඩන්න ඕන. අනාත්මයේ දකින්නකොට තමයි මේ සියල්ලම ශූන්‍ය ධර්ම, ශූන්‍යතාවය තේරෙන්නේ. එතකොට අනාත්තානුපස්සනාව තුල තමයි පින්වත්නි ශුන්්‍යත සමාධිය වැඩෙන්නේ. මොන සමාධියද? ශුන්්‍යත සමාධිය වැඩෙන්නේ අනාත්තානුපස්සනාව තුල. ඒතර අනාත්තානුපස්සනාව වඩන ශ්‍රාවකයෙකුට සෝතාපන්න වෙන්න පුළුවන්. එවනම් මේ ත්‍රිලක්ෂණය වැඩිම තුලම තමයි සෝතාපන්න වෙන්න තියෙන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න අනාත්තානුපස්සනාව වඩන්නම අවශ්‍යයි. එතනින් එහාට හතම වැඩෙනකොට එයාට අරහත්ත්වයේ ඒ තැන්වලදී අවබෝධය කරා හිත හදාගන්න පුළුවන්. නිබ්බිදානුපස්සනාව වශයෙන් බලනවා. අපි මේවා ගැන මේ සප්තානුපස්සනාව පැහැදිලි කරද්දී කියලා තිනවා මේක මේ සප්තානුපස්සනාව ගැන බණක් නෙමෙයි. ඒතො නිබ්බිදානුපස්සනාව වශයෙන් වඩනවා. ඒතො නිබ්බිදානුපස්සනාව වශයෙන් වඩන්නේ මේවා ඔක්කොම අනාත්මයි නම් මේවාට බැඳෙන්න හොඳ නැහැ. කලකිරෙන්න ඕනේ මේවා ගැන. මේ ස්කන්ධ ලෝකයේ ගැන, ආයතන ලෝකයේ ගැන, මේ ධාතු පිළිබඳ මේවා ගැන කලකිරෙන්න ඕන. මේවා මොහොතක්වත් අගය කරන්න ඕන දේවල් නෙමෙයි කියලා යා මනසින් දකිනවා. නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිබ්බිදාවක් හට ගන්න ඕන දේවල් නම් විරාගයක්මයි හදා ගන්න ඕන. නොඇලිය යුතුමයි මේවට. මම නම් ඇලෙන්නේ නෑමයි කියලා හිත හදා ගන්නවා. නොඇලිය යුතු දේවල් විදිහට දකිමින් භාවනා කරනවා. නිරෝධානුපස්සන මේවා ඔක්කොම නිරෝධ ධම්ම වශයෙන්.
නිරුද්ධ වී යන ධර්ම වශයෙන් මේ ඇති වෙන රූපයත් නිරුද්ධ වෙනවා, වේදනාවත් නිරුද්ධ වෙනවා, සංඥාවත් නිරුද්ධ වෙනවා, සංකාරයත් නිරුද්ධ වෙනවා, විඥානයත් නිරුද්ධ වෙනවා. ඇති වුණාට වඩා වැඩි වේගයෙන් නිරුද්ධ වී යනවා කියන දැක්ම හදාගෙන මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳ විදර්ශනා කරන්න ඕන. ඊට පස්සේ මේ ඔක්කොගේම පදනම තමයි ත්‍රිලක්ෂණය පින. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය නිසා තමයි අපිට මේ විදිහේ තත්වයකට පත් වෙන්න වෙලා තියෙන්නේ කියලා. අර ඒ පදනම මත ඒකයි ත්‍රිලක්ෂණී බුදුදහම විශේෂ වශයෙන් අවධාරණය කරන්නේ. මේ ත්‍රිලක්ෂණය කියන එක මිනිස්සු වැඩි ගණන් ගන්නෑ. ත්‍රිලක්ෂණය කියන ස්වභාවය නිසා තමයි පින්වත්නි මේවා නිරුද්ධ වී යන ධර්ම විදියට මෙයා මනසින් දකින්නේ. පටිනිස්සග්ගානුපස්සනාව වශයෙන් වඩනවා. මේවාට මොහොතක්වත් දශමයක්වත් ඇලිය යුතු නෑ, බැඳිය යුතු නෑ. සියල්ලම අතහැරලා දාන්න ඕන. සියල්ලම අතහැරලා දාන්න ඕන දේවල් විදියට එයා දකිනවා. එතකොට එයාගේ සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් ධර්මයන් කැඩි කැඩි ගැලවි ගැලවි යන්න පටන් ගන්නවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට මේ විදියට පැහැදිලි කරමින් උන්වහන්සේ වදාරනවා මේවා ක්‍රමානුකූලව වඩාගෙන යනකොට ඒ මානසික තත්ත්වයන් තුළ ඇතිවෙන අත්දැකීම් පරාසයත් පැහැදිලි කරලා තිනවා. දැන් මේ කෙලෙස් ධර්මයන් නිරුද්ධ කරලා දාන්නනේ අපි මේ විදියට විදර්ශනා කරන්නේ. දැන් පටින් උදාහරණයක් විදිහට ගත්තොත් පටිනිස්සග්ගානුපස්සින් භාවෙන්තෝ ආදානම් පජහති. එතකොට පටිනිස්සග්ගානුපස්සනාව වඩනකොට තමයි සම්පූර්ණයෙන් සියල්ල අතහැරිලා යන්නේ. මොකද අපි මනසින් අල්ලගත්ත ගොඩාක් දේවල් තියෙනවා. මනසින් අල්ලගත්ත විශාල දේවල් ගොඩක් අපේ මනසේ තියෙනවා. එතකොට අපි දරුවෝ අල්ලගෙන, අපේ භෞතික දේවල් අල්ලගෙන, මේ රූපය අල්ලගෙන, විඳින වේදනාව අල්ලගෙන, මේ අපි හඳුනාගත්ත සංඥා අල්ලගෙන, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් ලෝකයේ අත්දකින්න සංඥා අල්ලගෙන, ඊට පස්සේ මේ සංඥා පදනම් කරගෙන හිතේ යම්තාක් සිතුවිලි ධර්ම හට ගන්නවා නම් ඒවා රාගයේද, ද්වේෂයේද, මෝහයේද, මේ ශ්‍රද්ධාවද, මේ සියල්ලම අපි අල්ලගෙන ඉන්නේ මනසින්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එනම් පටිනිස්සග්ගානුපස්සනාවේදී ශ්‍රද්ධාවත් අතහරින්න ඕනද කියලා. ඔව් ඔක්කොම අතහරින්න ඕන. සියල්ලම අතහැරලා දාපු තැනකයි නිවන හම්බ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ සියලු තැන්හි සියල්ලම අතහැරලා දාන්න කියලා. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ අතහැරීම මතම පදනම් වෙලානේ. එතකොට අපි මේ විදියට බලාගෙන යනකොට පින්වත්නි අපි Tamanගේ ලෝකෙත් අල්ලගෙන බාහිර ලෝකෙත් අල්ලගෙන එතකොට බාහිර ලෝකේ අල්ල ගන්නකොට අපිට දිව්‍ය ලෝකත් අහුවෙලා, ධ්‍යානත් අහුවෙලා, නිවනත් අහුවෙලා, ඔක්කොම අහුවෙලා දැන් අපිට. මේ අහුවෙච්ච දේවල් තියෙනව නේද? අහුවෙච්ච දේවල් ඔක්කොම මේ ටික ක්‍රමානුකූලව වඩාගෙන ඇවිල්ලා පටිනිස්සග්ගානුපස්සනාව වඩනකොට මේ සියල්ලම අතහැරලා දාන්න ඕන. සියල්ලම අතහැරලා දානවා. එතකොට මේ සියල්ලම අතහැරලා දානකොට ඔක්කොම අතහැරිච්ච තැනක තමයි හිත විසංකාරගත වෙන්නේ. සංස්කාරයන්ගෙන් හිත නිදහස් වෙන්නේ. ඉතින් මේ විදිහට මේකම දියුණු කරගන්න තමයි තව ක්‍රම කියන්නේ. දැන් උදාහරණයක් විදිහට කායානුපස්සින් භාවෙන්තෝ ඝන සංඥම් පජහති. එතකොට දැන් මෙතන ඒ පුද්ගලයා තුළ ඝන සංඥාවක් ක්‍රියාත්මක වෙනවා නම් එතකොට එයා කායානුපස්සනාව වඩන්න ඕනේ. ඒ නිසා තමයි හොඳ එක්ක ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ, එක්ක ධර්ම විනය ගුරුවරයා කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ හොඳට ධර්මයේ දන්න කෙනෙක්ගෙන් අහගෙන ඒක කරන්න ඕනේ. ඒ තැන්වලදී කොහොමද විදර්ශනා කරන්න කියන එක. මොකද මේක මේ විදර්ශනාව සම්බන්ධ කාරණයක් මතු කරන්න කියලා තියෙන නිසා මම කියන්නේ. එතකොට දැන් සමහරවිට ඝන සංඥාව බහුලව තියෙනවා මනසේ අපේ හැප්පෙනවා. මේ සමහර වෙලාවට අනිත්‍යතාවය දැක්කත් මේ ඝන සංඥාව දුරු වෙන්නේ නැහැ. මේ දුක්ඛ ස්වභාවය දැක්කත් මනසින් ඝන සංඥාව දුරු වෙන්නේ නැහැ. අනාත්ම ස්වභාවය කොච්චර වමනසිකාරය කරත් ඝන සංඥාව දුරු වෙන්නේ නැහැ. එතකොට මේ ඝන සංඥාව පවතින තැනක මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ පෙම්වතා, මගේ පෙම්වතිය, ඊට පස්සේ මේ විදියට මම මගේ කියලා අල්ලගත්ත බාහිර සහ අධ්‍යාත්මික සවිඥානික ලෝකයක් තියෙනවනේ. මේ ලෝකයේ පිළිබඳව අල්ලගත්ත ඝන සංඥාව දුරු වෙන එක හරිම හොරයි නම්, අඩුයි නම්, මේ විදියට කොයිතරම් උත්සාහ කළත් අඩුයි නම් අන්නේ ඒ වගේ එකක් දුරු කරගන්න පරිබාහිරව බුදුරජාණන් වහන්සේ වදාළනේ දැන් කායානුපස්සින් භාවෙන්තෝ ඝන සංඥම් පජහති.
කය පිළිබඳව එතකොට යා අනුපස්සනා කරන්න ඕන වැඩි වැඩියෙන්. එතකොට කය පිළිබඳව වැඩි වැඩියෙන් එයා අනුපස්සනා කරනකොට ඒ කය පිළිබඳව අනුපස්සනා කරන කෙනාගේ ඝන සංඥාව දුරු වෙනවා. දැන් අද ගොඩාක් දෙනෙක්ගේ මනසේ ඝන සංඥාව වැඩි. ඝන සංඥාව කියන්නේ ඒක ඝන සංඥාව ගැන වෙනම ඉගෙන ගන්න ඕන. ඝන සංඥාවෙන් තමයි අපි මේක ලෝකේ අල්ලන්නේ. මේ පේන මට්ටමින්ම අපි මනසේ රඳවගෙන ඒ පේන මට්ටමින්ම ලෝකේ දිහා නැවත නැවත බලමින් ඒ පේන මට්ටමේ ලෝකේ නැවත නැවත මනසේ රඳව ගන්න ගතියක් අපිට තියෙනවා. නමුත් මේ කොච්චර බෙදලා බලන්න කිව්වත් කොච්චර විස්තර කරලා බලන්න කිව්වත් එයාට මේ කතාව හරියට තේරෙන්නේ නැහැ. බෙදලා බලන්න කියලා අපි කියනවා. නමුත් එහෙම කිව්වා කියලා එයාට ඒක එච්චර ලොකුවට ඔලුවට යන්නේ නැහැ. මේ ඝන සංඥාවෙන් අද ඉන්න මිනිස්සු වැහිලා ඉන්නේ. නිකම්ම නෙමෙයි බරපතල විදියට වැහිලා ඉන්නේ ඝන සංඥාවෙන්. අවංකව උමනාවකුත් තියෙනවා දැන් ධර්මයක් දියුණු කරගන්න. නමුත් අර ඝන සංඥාව බරපතල විදියට යාව යට කරලා තියෙනවා. එතකොට මේ ඝන සංඥාව දුරු වෙන්නේ නැහැ. බුද්ධ කාලෙත් හිටියා සමහර අය. පුදුම උත්සාහ කළා. හොඳට උවමනාවෙන් දියුණු කළා ධර්මය. නමුත් ওই ඝන සංඥාව නිසාම සමහර වෙලාවට ධර්මයක් අවබෝධ කරගන්න බැරි වුණා. මේ ඝන සංඥාව නිසාමනේ අපිට මේ ගැහැණියෙක් පිරිමියෙක් කිය මේ රාගයට අදාළ දේවල් ඔක්කොම පේන්නේ. ඒතර ගැහැණියෙක් පිරිමියෙක් කියන එකත් දෙතිස් කුණප කොටස් ටිකක් තියෙන්නේ. ඇට සැකිල්ලකට මස් සොතලා නහර වැල් වලින් බැඳලා හැමකින් වහලා තියෙන සතර මහා ධාතුව සංයෝග වෙච්ච තැනක හොඳ ඔපයක් පවතිනවා. නිරන්තරයෙන් උපමට්ටම් වෙනවා. ඒ ඔපේ තමයි මේ හැම හොඳට උපමට්ටම් වෙලා තියෙන්නේ. ඒකයි. නමුත් මේක බෙදලා එකතු කරලා බැලුවොත් එහෙම මේක පිරිමියෙක්ගේ දෙතිස් කුණප කොටස් මේ කාන්තාවක්ගේ කියලා මූලික පදනමේදී බෙදන්න බැරිය. ඉතින් මේ කතාව කොච්චර කිව්වත් අපිට අර ඝන සංඥාවකින්ම ලෝකේ අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. එතකොට අන්න ඒ වගේ එක බරපතල විදියට තියෙනකොට අපි පුළුවන් තරම් කායානුපස්සනාවම වඩන්න ඕන. කායානුපස්සනාව වඩන ක්‍රම කොච්චර තියෙනවද? ධාතු මනසිකාරය කරන්න කියනවා. එතකොට නවසීවතික භාවනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කියන ආනාපාන සතිය වඩන්න කියලා කියනවා. ඉතින් මේවා බලද්දී මේ ඒවා වෙන වෙනම කරන්න කියලා කියනවා. දැන් ඔය සමහර තැන්වල දැන් කෙස් දැන් අපි තුමු කාන්තාවකගේ කෙස් දැක්කාම ඒ කෙස් ගැන බොහොම ලිංගතුකමක් ඇති වෙනවා. දැන් භාවනාවක් කරගෙන යන කෙනෙකුට බව හරි ලස්සන කොණ්ඩයක් තියෙන්නේ. මේ විදිහට හිතෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මානසිකාරය කරන්න කියලා මේ විදිහට කොහොමද? කෙස් පිහිටලා තියෙන්නේ හරියට කඳු ගැටයක් මුදුනේ තියෙනද භාවනාවෙන් මේක කල්පනා කරන්නේ ඒ තැන්වලදී ඒ විදිහට කල්පනා කරන්න ඕන. මේ කෙස් පිහිටලා තියෙන්නේ හරියට කඳු ගැටයක පිහිටා තිබෙන තනකොළ වගේ. මේ කෙස් පිහිටලා තියෙන්නේ කඳු ගැටයක් මත පිහිටා තියෙන තනකොළ වගේ. කෙස් අඳුරන්නේ නැහැ හිස් කබල. හිස් කබල මත තියෙන හැම කෙස් අඳුරන්නේ නැහැ. ඒතර හිස් කබල මත තියෙන හැම කෙස් දන්නෙත් නැහැ. ඒ කියන්නේ එකිනෙකට හඳුනන්නේ නැහැ. මේ කෙස් කියලා කියන්නේ පඨවි ස්වභාවයේ ප්‍රකට වෙච්ච දෙයක්. ඒ කියන්නේ එහෙනම් පස් වෙන ස්වභාවයට අයිති දෙයක්. ඒතර මේ කෙස් හැදිලා තියෙන්නේ පඨවි ස්වභාවයෙන්. ඒතර මේ පඨවි ධාතුව වශයෙන් අපි මේ කෙස් දකින්න ඕන. මේ තියෙන්නේ පඨවි ධාතුව. ඒතර මේ පඨවි ධාතුව සම්පූර්ණයෙන් මගේ කියලා හිතුවොත් ඒක සාධාරණ නෑ. එතකොට මේ පඨවි ධාතුව අනිත්‍ය වී යන දෙයක්. පඨවි ධාතුවට මේකතු වී යන දෙයක්. මෙන්න මේ විදිහට කල්පනා කරන්න ඕන. දැන් හැම කියලා හිතමුකෝ. දැන් කෙනෙක්ගේ හැමට අපිට හරි ආසාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ භාවනා කරන්න කිව්වත් කොච්චර උවමනාව තියෙන කෙනෙකුට උනත් එයාට අර ඝන සංඥාවම එනවා. ඔබමට හැමීම පාට එනවා. හැමම හැඩයි කියලා හිතෙනවා. එතකොට එයාට පුළුවන් භාවනා කරද්දී කල්පනා කරන්න හැමම ඉලක්ක කරගෙන කොහොමද? හැමම ඉලක්ක කරගෙන මේ හැම හරියට මේ වීණාවක තියෙන වීණාවක් හදන්න ගන්න තෙත හැම වගේ බඳේ අලවලා තියනවා වගේ.
එතකොට මේ හැමට සුදු කළු හැඟීමක් නැහැ. සුදුයි කළුයි කියලා එහෙම හැඟීමක් නැහැ. යටින් මස් ඇදලි තියෙනවා. මස් ඇදලි දන්නේ උඩින් හැමක් තියෙන බව. හැම දන්නෙත් නැහැ මස් ඇදලි මත පිහිටා තියෙන බව. ඒතකොට ඒක හැම දන්නෙත් නැහැ මස් දන්නෙත් නැහැ. ඔවුනොවුන් සිත් නැති සිතුවිලි නැති අචේතනික දේවල්. සිත් නැති සිතුවිලි නැති අචේතනික දේවල්. හැමට හැඟීමක් නැහැ සුදු කළු කියලා ભેදයක් හැඟීමක් නැහැ. මේ හැම පවතින්නේ පඨවි ස්වභාවයෙන්. මේ පඨවි ස්වභාවයෙන් පවතින දේ පඨවි ස්වභාවයටම එකතු වෙලා යන දෙයක්. මේ විදිහට දකින්න පුළුවන්. එතකොට අර මූලික ඝන සංඥාවෙන් හදාගත්ත වටිනාකම ක්‍රමානුකූලව අර මගේ කියලා හැප්පෙන ගතිය ක්‍රමානුකූලව යාගේ හිතෙන් බැහැර වෙලා යනවා. අන්න ඒ වගේ Tamanට වඩාත් මේ ලෝකේ අහුවෙන තැන් ඒ තැන්වලදී විදර්ශනා කරගන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මේ කිව්වේ මේ කායානුපස්සනං භාවෙන්තෝ ඝන සංඥම් පජහති. කායානුපස්සනාව වඩනකොට තමයි පින්වත්නි ඝන සංඥාව දුරු වෙලා යන්නේ. ඒ ඝන සංඥාව දුරු වෙලා යන්නේ. අන්න මේ විදිහට අපි ඒ තැන් විදර්ශනා කරන්න ඕනේ. දැන් ධර්මයේ තියෙනවා මේ වායානුපස්සං භාවෙන්තෝ ආයුහනම් පජහති. ඒ කියන්නේ පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම රැස් කරන ගතියක් මේ ස්වභාවය තුල තියෙනවා. එතකොට මේ රැස් කරන ගතිය තියෙන තැනක වායානුපස්සනාව නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ අපට පුහුණු කරන්න කියලා කිව්වා. එතකොට ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන ඇත කියන අදහස අපිට තියෙනවා. රූපයක් ඇත, වේදනාවක් ඇත, සංඥාවක් ඇත, සංකාරයක් ඇත, විඥානයක් ඇත කියන ඇත කියන අදහස තියෙනවා. ඒතර මේවා ඇති වෙලා නැති වෙලා යනවා කියන එක මනසින් දකින්න ඕන. එතකොට පින්වත්නි නිරන්තරයෙන් රැස් කර ඉන්න ගතිය අතහැරිලා යනවා. රැස් කර ඉන්න ගතියක් තියෙනවා නම් අතහැරිලා යනවා. සම්පූර්ණයෙන්ම සමුදය ප්‍රහාණය වෙලා යන විදිය මේ දකින්නවා. සංස්කාරයන් නැති වෙලා යන විදිය දකින්නවා. එතකොට සංසාරෙට රැස් වෙන්නේ මොකුත් අන්න. අපි සංසාරෙට රැස් කරගත්ත දේවල් තියෙනවානේ. කය මුල් කරගෙන, වචනය මුල් කරගෙන, මනස මුල් කරගෙන නිරතුරුව පින්වත්නි අපි රැස් කර ඉන්න ගතියක් අපේ තියෙනවා. එතකොට ආයුහණං පජහති රැස් කර ඉන්න ගතිය. ඒ කියන්නේ මේ ඔක්කොම සංසාරෙට රැස් කරලා තියෙන්නේ. එතකොට සංසාරයේ ඔබේ මරණාසන්න මොහොතේ මේන්න නුඹේ දේවල් ටික කියලා ඔබට හම්බෙන පොට්ටනියක් මල්ලක් තියෙනවා නම් ඒකේ රැස් කරගත්ත දේවල් ටික තියෙනවා සංසාරෙට රැස් කරගත්ත දේවල්. සංසාරෙට රැස් කරගත්ත දේවල්. හොඳට සමහර මිනිස්සු රැස් කරගන්න දේවල් වලට සංසාරේ පොලියත් එක්ක හොඳට ගෙවනවා. සමහර සංසාරෙට රැස් කරගත්ත දේවල්. එතකොට වායානුපස්සෙන් මේ වැය පැත්තම දකින්න පුළුවන් නම් මේ සියල්ලම හට ගන්නවා සියල්ලම නිරුද්ධ වෙනවා. උදය වැය කියලා අපි කියන්නේ. එතකොට මේවා සිතින්ම ඇති කරගත්ත ධර්ම ටිකක්. මේවා ඔක්කොම සම්පූර්ණයෙන් මේ ලෝකයේ සම්බන්ධ මම හිතින් ගොඩනගාගත්ත වටිනාකමක් තියෙන්නේ. මේවා සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යනවා. මේ විදියට දකින්නකොට සමුදය තුල වැය දකින්නකොට ඒකනේ කායानुපස්සනාව වඩද්දි කියන්නේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීව. සමුදයයි වැයයි දෙකම දකින්නකොට ඒ වැය සමුදයට වඩා වේගයෙන් වැය වෙනවා කියලා දකින්නකොට පින්වත්නි හටගත්තට වඩා වැඩි වේගයකින් වැය වෙලා යනවා කියලා දකිනවා නම් එයාගේ ජීවිතේ සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර ඇති වුණාට පස්සේ තමයි සසර රැස් වෙන්නේ. දැන් මෙතන සංසාරික රැස්වීමක් නැහැ. සංසාරික රැස්වීමක් නෑ පින්වත්නි. මේ විදිහට අපිට පුළුවන් ඒ තැන්වලදී මේක මම පිළිවෙලට කියපු කතාවක් නෙමෙයි. අර සත්තානුපස්සනාව වඩ아가න යනකොටත් ඒ තැන්වලදී තව දුරටත් එක විදිහේ දේවල් ගැන අදහස් වෙනවනම් දැන් අපි අර මුලින් කිව්වා වගේ නිකන් ඝන සංඥා වෙනවනම් ඊට පස්සේ කායानुපස්සනාව භාවිතා කරන්න පුළුවන් එක විදිහට තව දුරටත්. ඊට පස්සේ හැම වෙලාවකම Tamanගේ ජීවිතේ නිමිටි අහු වෙනවනම්
නිමිත්තක් අහු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරා අනිමිත්තානුපස්සින් භාවින්තෝ නිමිත්තං පජහති. මේ සිතේ සටහන් වශයෙන් නිතරම වැටෙනවා නම් නිමිති හිටලා තියෙනවා නම් ඇත බවට මනසේ හැපි තියෙනවා නම් ගැහණියෙක් ඇත, පිරිමියෙක් ඇත, අම්මා ඇත, දුව ඇත, පුතා ඇත, කාර්යක ඇත, ගෙදර ඇත, ඉඩම ඇත, කුඹුර ඇත කියලා නිරන්තරයෙන් නිමිති වශයෙන් සටහන් වෙලා තියෙනවා. ඒක මේ සංසාරයෙන්ම පෝෂණය වෙච්ච එකක්, නිමිති සටහන් වෙන එක. ඒතකොට එහෙම දකින්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා අනිමිත්තානුපස්සින් භාවින්තෝ නිමිත්තං පජහති. ඒ අනිමිත්තානුපස්සනාව එතකොට වඩන්න ඕන. එතකොට අනිමිත්තානුපස්සනාව වඩනකොට තමයි පින්වත්නි ඒවා සිතට නොපෙනී යනවා. අනිමිත්තානුපස්සනාව වඩනකොට Tamanගේ කය පවා Tamanගේ හිතට නොපෙනී යන තරමට හිත දියුණු වෙනවා. නිතරම පේනවා මෙතන තියෙන්නේ අර අපි කියපු මූල ධාතු 4මයි කියලා පේන්න පටන් ගන්නවා. මූල ධාතු 4මයි සජීවී සියලු දේවල් වල තියෙන, අජීවී දේවල් වලත් මේ ටික නේද තියෙන්නේ. මේක එකතු කරලා හැදුවාම අපි මේ ඔළුවෙන් වටිනාකම් දෙනවා. සමහර විට දැන් අපි තුමු සිමෙන්ති දාලා, වැලි දාලා මොකක් හරි එකක් හදනවා, ගඩොලයක් හදනවා කියන්නකෝ. ඒතර ගඩොලේ ඇස්තෙත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායුම තමයි. ඊට පස්සේ අපි සිමෙන්තිම දාලා බොහොම ලස්සන මූර්තියක් හදනවා. ඒකේ තියෙන්නේ සතරමා ධාතුම තමයි. නමුත් අපි හිතෙන් ඒකට වටිනාකමකුත් ආරෝපණය කරනවා. වටිනාකමකුත් ඒ භාණ්ඩයටම අලවනවා. ඒවා ලොකු මුදල් වලට මිලදී ගන්න අපි හදාගත්ත පුහු වටිනාකමුත් ඔළුවේ රැඳිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම වටිනාකම් මේ නිමිති වශයෙන් මනසේ හිටලා තියෙන ගතියක් තියෙනවා නම්, වටිනාකම් සහිතව නිමිති වශයෙන් හිටපු ගතියක් තියෙනවා නම් අනිමිත්තානුපස්සනාව සතර මහා ධාතුන් පිළිබඳ යථාර්ථයේ දකිමින් හොඳට විදර්ශනා කරනකොට නිමිත්තක් වශයෙන් හැප්පෙන ගතියක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අයින් වෙලා ගින් එයාගේ හිත නිදහස් වෙලා යන්න පටන් ගන්නවා. එතකොට මේ අපේ මනසේ මේ සවිඥානික කයවල් සම්බන්ධවත් නිතරම නිමිති හිටලා තියෙනවා පින්වත්නි. එතකොට මේවට අපි විවිධ සංඥා දාලා තියෙනවා. ඒ අපිම ඔළුවෙන් හදාගත්ත සංඥා තියෙන්නේ. එතකොට ඒවා අපි ඔළුවෙන් හදාගත්ත දේවල්. මේ පාම් පිටි වලටම වතුර දාලා හදන සමහර ඒවාට පාන් කියනවා, සමහර ඒවාට බනිස් කියනවා, සමහර ඒවාට කේක් කියනවා. ඒවට සමහර වටිනාකමුත් අපි වෙනම ආරෝපණය කරන බලද්දි මුල්ලට ගිහින් බැලුවම පාම් පිටි වතුරයි ඕවා මේවා ටිකක් තමයි තියෙන්නේ. එතකොට අපේ මේ නිමිති වශයෙන් මනසේ හැප්පෙනවා. දැන් අම්මා කියනකොටම නිමිත්තක් හිතට වැටෙන්නේ නැද්ද? වැටෙනවා. දුව කියනකොට නිමිත්තක් හිතට වැටෙනවා. එතකොට ඔය අම්මා තාත්තා දුව පුතා කියන එක නිමිත්තක් විදිහට වැටහෙන්නේ නැති තාක්කල් අනිමිත්තානුපස්සනාව වඩන්න ඕනේ. නැත්තම් නිවන කරා යන්න බෑ. එයා සංසාරෙමයි අතපොත ගගා ඉන්න වෙන්නේ යාට. දැන් ඔය මොකක් හරි නමක් කියනකොට ඒ නම කියපු ගමම්ම ඒ නම කියපු කෙනා කලින් ඇති බවට මනසේ හැප්පිලා තිබ්බොත්, අර නිමිති වශයෙන් හිටලා තිබ්බොත්, ඒ නිමිති වශයෙන් හිටලා තියෙන කාරණේ පින්වත්නි එකපාරම මතුවෙලා එනවා. එතකොට මතුවෙලා එනකොට දැන් ඔය විදිහට අනිමිත්තානුපස්සනාව වඩාගෙන ඉස්සරහට දියුණු කරගෙන යනකොට පින්වත්නි අජීවී සජීවී සෑම දෙයක්ම නිමිත්ත නොවැටහි යනවා. ඒ කියන්නේ කොච්චර නොවැටෙනවද කියනවා නම් තමන්ගේ කයට තමන්ගේ හිතට තමන්ගේ කය පවා නොපෙනී යන තරමට නිමිත්ත නොවැටහි යනවා. අම්මා කියනකොට නිමිත්තක් නොවැටහි යනවා. ඒක මේ බොහොම තද කරගෙන ආයාසයෙන් කරන එකක් නෙමෙයි, નિરાයාසයකින්ම නිමිති නොවැටහි යනවා. ඇසීම් මාත්‍රයක් එතනම නිරුද්ධ වී යනවා. දැනීම් මාත්‍රයක් එතනම නිරුද්ධ වී යනවා. සිතීම් මාත්‍රයක් එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. ඒක හරියට පෙන පිනක් අල්ලන්න බෑ වගේ. පෙන පිනක් පුළුවන්ද අල්ලන්න? බෑ. අර සබන් බෝලේ යවනකොට අල්ලන්න පුළුවන්ද? බෑ. ඒතර දැන් මෙතන හොඳ වැදගත් දෙයක් තමයි මේ විදියට නිමිති වැටහි තිබ්බොත්, නිරන්තරයෙන් නිමිති වැටහි තිබ්බොත් එතන නිවනට හිතපත් කරගන්න බෑ. නිවන කියන එක අත්දකින්න බෑ. ඒ නිසා මේ අර මේ ත්‍රිලක්ෂණයේම විකාශනයන් එක පැති මම මේ කියන්නේ.
එක එක පැති මම මට මතක් වෙන විදිහට මම මේ කියන්නේ මේක ගොඩාක් දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒ කෙනාගේ ආධ්‍යාත්මික තලය තුල ඇතිවෙන සැබෑ මනෝභාවය ප්‍රකට කළොත් ඒ කෙනාට මේ මොහොතේ කරන්න ඕන දේ අපිට විස්තර කරන්න පුළුවන් වෙනම. නේ? එතකොට මේක ත්‍රිලක්ෂණයේම පදනම ත්‍රිලක්ෂණය පිළිබඳ තමයි භාවනාව. ඒකේම තවදුරටත් විකාශනාත්මක පැති. සප්තානුපස්සනාවෙම තවදුරටත් එක පැති. ඔය වගේ ගොඩක් තියෙනවා පැති පින්වත්නි. එතකොට මේ විදිහට බලනකොට මේ සාමාන්‍යයෙන් පින්වත්නි අනිමිත්තානුපස්සනාව එහෙම හරියට වැඩිලා නැත්නම් කවදාවත් තියාගේ හිත තුල විමුක්තියක් අත්දකින්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. සෝවාන් වුණත් බෑ. සෝවාන් වෙන්න පුළුවන්. සකදාගාමි වෙන්න පුළුවන්. නමුත් අරහත්ත්වයටපත් වෙන්න නම් නිමිති නොයැටෙන තෙක්ම අනිමිත්තානුපස්සනාව වඩලා තියෙන්න ඕන පින්වත්නි. එතකොට අනිවාර්යයෙන් මේ විදිහට වඩලා තියෙන්න ඕන. අප්පනිහිතානුපස්සින් භාවෙන්තෝ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පනිදින් පජහති. යම් කෙනෙක් අපිට මේ ලෝකේ හැමදාමත් ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුණත් අපිට නිතර ලෝකේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙන්න පුළුවන්. ඒක අර සංසාරයෙන්ම පෝෂණය වෙච්ච එකක් නේ. මිනිස්සු හැමදාමත් ලෝකේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවනේ. එක දේවල් මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ ප්‍රාර්ථනා කරන ගතියක් අපේ හිතේ පවතිනවා. අනාගතේ ලෝකේ අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරන තාක්කල් පින්වත්නි යාට සංස්කාරයන්ගෙන් නිදහස් වීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි භවයේ කොච්චර ප්‍රාර්ථනා කරනවද නේ? දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරනවා. සුගතිය යන්න ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට අපි නිරන්තරයෙන්ම ලෝකේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. එතකොට මේ සතුටින් ලෝකේ ප්‍රාර්ථනා කරන ගතිය සම්පූර්ණයෙන්ම පින්වත්නි දුරු කරගන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපට මතක් කළා වඩන්න කියලා මේ අප්පනිහිතානුපස්සනාව. එතකොට මේ ලෝකේ ප්‍රමිති වශයෙන් ගන්න මොනවද තියෙන්නේ? මේ ලෝකේ ප්‍රමිති වශයෙන් ගන්න කිසි දෙයක් නැහැ. අපි ප්‍රමිති හෙව්වට මේ ලෝකේ අපි හිතන ප්‍රමිතිය අපි හිතන ප්‍රමිතියක් ලෝකේ අපිට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ පින්වත්නි. ඒතර ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හැමදාමත් ප්‍රමිති වශයෙන් මොනවා හරි ගන්න පුළුවන් වේවි කියලා අපි හිතාගෙන නමුත් මේ ලෝකේ කුමක්ද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? නිරන්තරයෙන්ම ඇති වෙලා නැති වෙලා යනවා නම් මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? හටගෙන නිරුද්ධ වී යන ලෝකයක නම් නැවතිලා ඉන්නේ. හටගෙන සියල්ලම හටගත්ත තැනම එතනම නිරුද්ධ වී යනවා නම් මොනවද ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු වෙන්න තියෙන්නේ? පින්වත්නි මේ විදියට දැක්කොත් එහෙම මේ Tamanගේ ස්කන්ධ ලෝකයේම යථාර්ථය අනාගතේ දැන් සමහර අය බුදු වෙන්න ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. මේ බෝධිසත්වවරු කියලා හිතාගෙන ඉන්නවා. ඒතර බෝධිසත්වවරයෙක් විදිහට බුදු බව ලැබේවා කියලා අදහස් කරන ඉන්න උදවිය ඉන්නවා. මේ ගිහි අය ඉන්නවා සමහර අය. ඉතින් නමුත් මේ ලෝකේ මේ ප්‍රමිති වශයෙන් ප්‍රාර්ථනා කරන්න මොකක්වත් නැහැ. මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? නිරන්තරයෙන් ලෝකේ ඇති වෙලා නැති වෙලා යනවා කියලා දැනගත්තොත් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. මේක හරියට දැක්කොත් පින්වත්නි. ඒතර මේ ප්‍රාර්ථනාවට බිය වෙනවා අය. එච්චරට ප්‍රාර්ථනා කරන්න බෑ මේ ලෝකේ. ඉතින් මේක භාවනා කරමින් මේක දියුණු කරගන්න ඕන. මේකත් විදර්ශනාවල එක පැති ඉතින් මේවානේ. එක පැති. ශුඤ්ඤතානුපස්සින් භාවෙන්තෝ අත්තාබිනිවේසම් පජහති. අර අපි කොච්චර කිව්වත් ආත්ම මම නෑ මම කියලා හීනියට හරි තියෙනවා. මම කියලා දෙයක් හීනියට හරි පොඩ්ඩක් තියෙනවා. එහෙම හිතෙන්න පුළුවන් නේ. එහෙම පොඩ්ඩක් හරි හිතෙන වෙලාවට මේ කියන්නේ එහෙම සමහර දැන් අනාගාමී වෙච්ච කෙනාටත් මම කියලා යටින් පොඩි හැඟීමක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක පවා බුදුරජාණන් වහන්සේ මතක් කළේ කොහොමද? ශුඤ්ඤතානුපස්සින් භාවෙන්. සියල්ලම ශූන්‍යයි කියලා දකින්න කිව්වා. ඇසත් ශූන්‍යයි, කනත් ශූන්‍යයි, නාසයත් ශූන්‍යයි, දිවත් ශූන්‍යයි, මේ ඔක්කොම ශූන්‍යයි, රූපත් ශූන්‍යයි, ශබ්දත් ශූන්‍යයි, මං හිතන සාරේ නෑ. ඇස ඒ වගේම රූපයත් ශූන්‍යයි, වේදනාවත් ශූන්‍යයි, මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙන ධර්ම මේවා සියල්ල
සියල්ලම ශූන්‍යයි කියලා දකිනකොට ඒ ශූන්‍යතාවයේම දකිනකොට පින්වත්නි ඒ ආත්ම කියලා හැඟීමක් එයාගේ හිත තුල පැවතුනොත් ආත්ම කියලා ස්වභාවයක් හිත තුල යන්තමින් හරි පැවතුනොත් යන්තමින් හරි හිත තුල එහෙම තත්වයක් උද්ගත වෙලා තිබ්බොත් ඒක යන්තමින් හරි තියෙන එක දුරු කරගන්න නිස්කන්ධ ලෝකයේම ශූන්‍ය වශයෙන් දකින්න ඕන. මේ ශූන්‍යතාවය ප්‍රකටව දකින්න ඕන. අනිත්‍ය දුක්ඛ අනිත්‍යතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ කියාගෙන ගින් ශුන්‍යතෝ කියලා එක තැනක් තියෙනවනේ. ඒ ආත්ම කියන ස්වභාවය නිතර නිතර මතුවලා එනවා නම් මේ බුද්ධ ශ්‍රාවකයා විසින් ශූන්‍යතාවයේ වැඩි වැඩියෙන් දකින්න ඕන. මේ සියල්ලම ශූන්‍ය වී යන ධර්මමයි. මේ සියල්ල තුල පවතින්නේ ශූන්‍යතාවයක්මයි. ඊට වඩා වෙන කිසිම දෙයක් මේ තුල ඇත්තේ නැහැ කියන දැක්මට ආවොත් ඒ දැක්මට ආපු ශ්‍රාවකයාට ජීවිත අවබෝධයේ පැත්තට යන්න පුළුවන් පින්වත්නි. ඒ වගේම මේ විදිහට අපිට එක පැති ගැන අපිට අවධාරණය කරලා කතා කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ විදර්ශනාව පැත්තෙන්ම කතා කරගන්න කාරණා ගැන බොහෝමයක් එක පැති වලින් ඒ මනෝභාවයන් නැති වෙනකොට ඒ මනෝභාවයන් දුරු කරගෙන නිවන පැත්තටම තල්ලු වෙන විදිහට නිවන පැත්තටම ඇදිලා යන විදිහට භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ කාරණා මතු කළා පින්වත්නි. අදිපඤ්ඤානම් පස්සන්තම් අදිපඤ්ඤා පස්සං භාවෙන්තෝ සාරදාබි නිවේ සම්පජහති. එතකොට යම් ශ්‍රාවකයෙක් තුළ මේ අදිපඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් දැක්කොත් ගැඹුරින් අනාත්මය දැක්කොත් මේ සියලුම සම්පූර්ණයෙන්ම මේ සාරයක් වශයෙන් ආත්ම වශයෙන් විනිවිද යන ප්‍රඥාවෙන් දැක්කොත් මේ සියල්ල පිළිබඳවම සියලු සංස්කාරයන් පිළිබඳවම කලකිරීමක් ඇති වෙනවා. හේතුව තමයි මේ එතකොට මේ අදිපඤ්ඤානුපස්සින් භාවෙන්තෝ මේ විනිවිද යන ප්‍රඥාවකින් දකිනකොට තේරෙනවා මේ සියලුම සංස්කාර මේ ලෝකේ සංස්කාර කොතනද පවතින්නේ එතන මොහොතක්වත් රැඳෙන්න හොඳ නැහැ කියලා තේරෙනවා. ස්කන්ධ කොතනද පවතින්නේ? ස්කන්ධ පවතීමම දුකයි. රහත් උනත් සංකාර ගොඩක් රහත් භාවයට පත් උනත් ස්කන්ධයන් ක්‍රියාත්මක වෙනවා නම් පිරිනිවන් පාන තාක්කල් මේ දුක පවතිනවා කියලා දැක ගන්නවා. දුක කියන්නේ මේ උපාදානීය දුක නෙමෙයි. නමුත් පුනර්භවයක් පිණිස ගෙනත් දුන්න කර්ම ශක්තියක් මෙතන ක්‍රියාත්මක වෙනවනේ. ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන නිසානේ ඔය සාරිපුත්ත හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාට පවා මේ ලේ අතිසාරය වගේ රෝග වලින් පීඩා විඳලා තියෙන්නේ. ඒ කියන්නේ පුනර්භවය ගෙන දුන්න කර්මී ක්‍රියාත්මකයි. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වුණාට පහනක් නිවුණා වගේ නිවිල යන බව හැබෑව තමයි. පිරිනිවන් පානවා තමයි. හැබැයි නමුත් පිරිනිවන් පාන තාක්කල් පුරාණ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් එතන දුක පවතිනවා. සංස්කාර ගොඩක්මයි ක්‍රියාත්මක වෙන්නේ. නාම ධර්ම විතරමයි. මේ සියල්ල පිළිබඳවම අතහැරලා දාන්න ඕන කියලා අදිපඤ්ඤාවෙන් දකින්නකොට සාරයක් වශයෙන් ලෝකේ අහුවෙන්නේ නැහැ පින්වත්නි. අපිට සාරයක් වශයෙන් අහුවෙනවද නැද්ද? අහුවෙනවා. සරුසාර දෙයක් වශයෙන් මේ ලෝකේ කොහේ හරි දෙයක් අපට අහුවෙනවා පින්වත්නි. ඉතින් මේ විදිහට එක විදිහට කියන්න පුළුවන්. ආදීනවානුපස්සෙන් භාවෙන්තෝ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආදීනව දැක්කොත් එහෙම ආලයාබිනිවේ සම්පජහති. මේ ආදීනව දැක්කට පස්සේ මේ ආලයේ සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. ඉතින් අර ආදීනව දකින්න ඕනේ. එතකොට රූපේ ආදීනව දකින්න ඕන. මොනවද රූපේ ආදීනව? රූපේ ආදීනව තමයි රූපේ අනිත්‍ය වෙලා දුකටපත් වෙලා විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා යනවා. ඔන්න එතකොට ආලයේ දුරු වෙලා යනවා. මෙන්න මේ විදිහට හැම එකම ඒ තැන්වල මේක මම නිකන් කවලම් කරලා මේ කිව්වේ. මේකේ පිළිවෙලක් නැහැ. ඒ තැන්වලදී මතක් වෙන විදිහට කොහොම හැබැයි මේ වගේ තව බොහෝ කාරණා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි පදනම විදර්ශනා කරද්දී. ඒකේ විකාශනීය තමයි සප්තානුපස්සනාව. ඒ වගේම ඒ සප්තානුපස්සනාව වඩ아가න යනකොටත් තවත් ඒ පුද්ගලයා තුළ විවිධාකාරයේ අපගාමී මනෝභාවයන් ස්වල්ප වශයෙන් ප්‍රකට වෙවි එන්න පුළුවන්. ඒක මේ ඕලාරික කෙලෙස් තියෙන මිනිහෙක්ගේ තරම් නෑ. එතකොට ඒ පුද්ගලයා ඒ වෙලාවට විදර්ශනා කරන්න ඕන විවිධ පැතිකඩවල් තියෙනවා. ඒ විවිධ පැතිකඩවල් වලින් දකිනකොට අවබෝධය කරා පියමන් කරන්න
අවකාශය ඒ පුද්ගලයාට ලැබෙනවා. හොඳයි අපි මේ දේශනා කරපු දේශනාව නිමා